පුතේතුරු අපි අද බදු පාඩමේ 4 වෙනි දවස. එතකොට මීට කලින් දවස් 3ක් අපි බදු පාඩම සාකච්ඡා කළා. ඒවයි වීඩියෝ රජයේ වෙළඳපොළට මැදිහත් වීම 1 2 3 වශයෙන් YouTube එකට පිළිවෙලට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතා පැහැදිලි වීඩියෝ. ඉතා පැහැදිලිවට තියෙන වීඩියෝ. Zoom online පන්තියට වඩා ඇත්තටම පැහැදිලි. තාම පැහැදිලි වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා. සකස් කරලා. ඔබට ඒව බැලුවම නැවත ඒ පාඩම මතක් කරගන්න පුළුවන්. අලුතෙන් සම්බන්ධ වෙන දරුවෙක් නම් ඒ වීඩියෝ තුන බැලුවා නම් ඔබට බදු පාඩම පුළුවන්. පැහැදිලිද? right. අපි බදු වල පුතේ මෙන්න මේ දේ කළේ. මොකක්ද? අපෝ මෙන්න QP ඉල්ලුම සැපයුම මෙන්න සමතුලිත මිල ප්‍රමාණය. අපෝ බද්දක් පැනෙවුවා මොකද වෙන්නේ පුතේ? බද්දක් පැනෙවුවම සැපයුම් වක්‍රය වමට විතෙන් වෙනවා. ස්ථන T වශයෙන් සැපයුම් වක්‍රය වමට විතෙන් වෙනවා. වමට විතෙන් වෙලා පුතේ හැදෙනවා නව සමතුලිතයක් හා ප්‍රමාණයක්. නේ? වමට විතෙන් වෙනවා. ඊට පස්සේ පුතේ අපි මෙන්න මේ ප්‍රදේශ ටිකක් පෙන්නුවා. අර පාට කරපු රූපේ. මතක් කරමු මේ ප්‍රදේශ ටික. මතක් කරමු ප්‍රදේශ ටික. පෙළ ගණටක් ගාලා සමනලයක් වගේ ඇඳලා පාට කරපු ප්‍රදේශ ටික. පෙළ ගණටක් ගාලා සමනලයක් වගේ පාට කරලා ඇඳලා පාට කරපු ප්‍රදේශ ටිකට බෙල්ලා මෙන්න මේ ඔක්කොම ගන්න. බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල, බදුපසු නිෂ්පාදකයා ලබන මිල, පාරිභෝගිකයා දරන බදු බර, නිෂ්පාදකයා දරන බදු බර, රජයේ බදු ආදායම, බදුපසු පාරිභෝගික අතිරික්තය, බදුපසු නිෂ්පාදන අතිරික්තය, අධිබදු බර. හරිද? right. අධිබදු බර. හරි. අද පුතාට අලුත් කොටසකින් අපි පටන් ගන්න. ඒ තමයි සමීකරණ. ඒ තමයි සමීකරණ ඇසුරින් හදන එක. හරිද? දැන් සමීකරණ ඇසුරින් බදු පාඩම කරන්න යන්න. සමීකරණ ඇසුරින් බදු පාඩම කරන්න යන්න. හරිද? right. මම ඔයාලට ගානක් හදලා සාකච්ඡා කරමු. හරිද? right. පුතාට කැඩි කැඩි දැනෙන්නේ? මට විනාඩියක් දෙන්න. පොඩ මෙසේජ් එකක් දාන්න පුතාට කැඩි කැඩි දැනෙන්නේ? හරි. ලියන්න අභ්‍යාසය ලියන්න. ලියන්න අභ්‍යාසය. භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ. භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ. right. අංකයක් දාලා ගන්න අභ්‍යාසයක් කරමු සමීකරණ වලින් හදමු. ලියන්න අංක එක දාලා QD සමානයි 240 ඍණ 6යි p. 240 ඍණ 6යි p. QS සමානයි ඍණ 40 ධන 4යි p. හරිද? right.
පුතේ දැන් මම ගාන පුතට මතකයි ගිය සති අතින් අල්ලගෙන ගාන හදවලු අදියරින් අදිය ඊට පස්සේ උදාර තනියම හදන්න පැහැදිලිද right එහෙනම් පුතේ ඔන්න බොහොම හිමීට ගානක් හදවන්න හදන්න පළවෙනි ගාන ලස්සන සමීකරණ දෙක දාගන්න QD සමානයි 240 ඍණ 6යි P QS සමානයි ඍණ 40 ධන 4යි P කොටසින් කොටස ලියලිය ගානක් හදන්න මොකද මේ ඔන්ලයින් තේරෙනවද පන්ති වල නම් ටක් ගාලා ගණන් හදනවා මේවා වැඩි වෙලාවක් යන්නේ නමුත් මේ ඔන්ලයින් කියන්නේ එක්තරා විදිහක ගැටලුවක් නේද කරගන්න අමාරුයි හරි පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නයක් ලියන උත්තර ලියන්න පළවෙනි ප්‍රශ්නයන්ට සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න පළවෙනි ප්‍රශ්නේ සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න ඔන්න පළවෙනි ප්‍රශ්නේ ගත්තම තේ මොකක්ද සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න හරි ටකල් හොයමු සමතුලිත මිලයි ප්‍රමාණය හොයමු සමතුලිත මිල ප්‍රමාණය හදන්න සමතුලිත මිල ප්‍රමාණය වලට ගන්න මෙන්න QD සමානයි QS සමතුලිත ඉල්ලුම් සමීකරණය 240 ඍණ 6යි P සැපයුම් සමීකරණය ඍණ 40 ධන 4යි P ඍණ 40 ධන 4යි P හරිද right 240 ඍණ 40 මෙහෙ ගේන්න ධන 40 4යි P සන 6යි P ඍණ 40 මෙහෙ ගෙන ආවා 6යි P හරියව 240යි 40යි 280යි 4යි P 6යි P 10යි මාතෘකාවක් නැති කෙලිම අභ්‍යාසය කරන්නේ ගණන් හදමින් ඉන්නේ අපි මාතෘකා නැහැ බදු වලට දාලා අභ්‍යාස කරමින් ඉන්නේ බෙදන්න පුතේ 10යි P සමානයි කීයද 20යි එහෙනම් පුතේ සමතුලිත මිල කීයද සමතුලිත මිල කීයද 28 හොයමු සමතුලිත ප්‍රමාණය කොහොමද QD සමානයි 240 ඍණ 6යි P P ට දාන්න පුතේ 28 P ට දාන්න 28 දාන්න QD සමානයි 6 වරක් 8 48න් 8 4ක් ඉතුරුයි 6 වරක් 2 12යි 4යි 16 240න් 16ක් ගියාම 72යි එහෙනම් සමතුලිත ප්‍රමාණය 72යි එහෙනම් සමතුලිත මිල 28යි සමතුලිත ප්‍රමාණය 72යි right සමතුලිත මිල 28යි සමතුලිත ප්‍රමාණය 72යි හරිද පුතේ හරි කොටසින් කොටස හදමු අර පොඩි ළමයෙක් ඇවිත් ගන්න පුරුදු කරනවා වගේ හරිද right 72යි එහෙනම් සමතුලිත මිල 28යි සමතුලිත ප්‍රමාණය 72යි යරි ලියන්න සමතුලිතය දෙවෙනි ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න ඔන්න කටු සටහනක් ගහන්න හදන්න සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න පුංචි ප්‍රස්ථාරයක් ගන්න සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න ඕම් කියන සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න කියලා මෙන්න දැන් පුතේ අපි දල රූප සටහනකින් අද පරිමාණ මුකුත් නැහැ දල රූපයකින් අද මෙහෙම
Q P මොලාක්ෂ. අපිට ඔන්න මේ 240 කියන්නේ පුතාට කෙටි ක්‍රම වලින් කියලා දීලා ඇති මේවා. නේද? මතක නැත්නම් ඒවට අදාළ වීඩියෝ YouTube එකේ තියෙනවා. 240 තිබ්බ මෙතන. ඉල්ලුම් වක්‍රය පටන් ගන්න තැන. 340 තිබ්බ මෙතනින් සැපයුම් වක්‍රය පටන් ගන්න තැන. සමතුලිත ලක්ෂ තිබ්බා. සමතුලිත ලක්ෂ තිබ්බා. සමතුලිත මිල කීයද? 28. සමතුලිත ප්‍රමාණය කීයද? 72. දැන් ලස්සනට යා කරමු පුතේ. ඉල්ලුම සැපේ. කටු සටහනක් වලේ කටු සටහන. ඊට පස්සේ පුතේ මිල ගණන් දාන්නේ කොහොමද? මෙතන මිල දාන්නේ කොහොමද? 240 බෙදනවා කියේද? 6. 246 බෙදුවම කීයද? 40. මෙතන මිල දාගන්නේ කොහොමද? 40 බෙදන 4න් ඍණ ලකුණ අමතක කරනවා. හරි ෂොක් නේද? රයිට්. ලස්සනට ගන්න. කටසටහන. හරි නේද? රයිට් බලන්න. ඉල්ලුම පටන් ගන්න ලක්ෂ තිබ්බා. සැපේ පටන් ගන්න ලක්ෂ තිබ්බා. සමතුලිත ලක්ෂ තිබ්බා. ගැහුවා. 246න් බෙදුවා. 40යි 44න් බෙදුවා 10. හරිද? රයිට්. ලියන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ යන්න. ප්‍රශ්න අංක 3 එතකොට නේද? රයිට් ප්‍රශ්න අංක 3. ලියන්න. මෙම භාණ්ඩය මත රජය විසින් මෙම භාණ්ඩය මත රජය විසින් මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 5ක මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 5ක මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 5ක ඒකක බද්දක් පනවන ලදී. රුපියල් 5ක ඒකක බද්දක් පනවන ලදී. රුපියල් 5ක ඒකක බද්දක් පනවන ලදී. බදුපසු සැපයුම් සමීකරණය ගොඩනගන්න. ඒකක බද්දක් පනවන ලදී. බදුපසු සැපයුම් සමීකරණය ගොඩනගන්න. බදුපසු සැපයුම් සමීකරණය ගොඩනගන්න. බදට පස්සේ සැපයුම් සමීකරණය ගොඩනගන්න. රයිට් පුළුවන්. මේ බලන්න පුතේ කතාව. මම පුතාට කිව්වා මේ පන්තිය පටන් ගත්ත දවසේම මේ බදු පාඩම පටන් ගත්ත දවසේම කිව්වා මොකද උනේ? ඒකක බද්දක් සැපයුම් ලේඛනයේ මිලට එකතු වෙනවා. වක්‍රය වමට විතැන් වෙනවා. සමීකරණයේ මිලෙන් අඩුයි. අපි ගන්න බදුපස් සැපයුම් සමීකරණ ගන්න. පුතේ මොකක්ද වෙන්නේ? සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි. එහෙනම් බලන්න පුතේ හොඳට මොකද්ද වෙන්නේ? සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි. ඒකක බද්දක් නිසා සැපයුම් සමීකරණයට මොකද වෙන්නේ පුතේ? සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි.
සැපයුම් සමීකරණයේ මිලෙන් බද්ද අඩුයි. යා මෙන්න සැපයුම් සමීකරණය. බදු පසු සැපයුම් සමීකරණය. බදු පසු සැපයුම් සමීකරණය. කොහොමද හදන්නේ? QS සමානයි ඍණ 40 ධන 4යි P. බද්ද මේ සැපයුම් සමීකරණයේ මිලෙන් මොකද වෙන්නේ පුතේ අඩු? P ඍණ T වේ. බද්ද සැපයුම් සමීකරණයේ මිලෙන් අඩු වේ. එයනොබ QS සමානයි ඍණ 40 ධන 4 වරක් P 4යි P. 4 වරක් 4යි P. ඍණ T කීයද? බද්ද කීයද? 5යි. සුළු කරලා QS සමානයි ඍණ 40 ධන 4 වරක් P 4යි P 4 වරක් 5 20යි. දැන් මොකෝ වෙන්නේ? QS සමානයි ඍණ 40 ධන ඍණ 40යි 20යි සුළු වෙනවා. ඍණ 40යි ඍණ 20යි ඍණ 60යි. ධන 4යි P. මෙන්න පුතේ බද්දට පස්සේ සැපයුම් සමීකරණ. හදාගන්න. ඔන්න බදු පස්සේ සැපයුම් සමීකරණ. අධ්‍යයෙන් අධ්‍යයට කියලා. ඔන්න හදාගත්ත මොකද්ද? බදු පස්සේ සැපයුම් සමීකරණ. බදු පසු සැපයුම් සමීකරණය. හරිද? බදු පසු සැපයුම් සමීකරණය. යා. හොඳයි. ඊළඟ ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්න අංකය. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. බදු පසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ඊළඟ ප්‍රශ්නය බදු පසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ඊළඟ ප්‍රශ්නේ බදු පසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. 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 හොඳයි. දැන් කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් සැපයුම් සමීකරණය වෙනස් වුණා මෙන්න. බදු පෙර එක මෙන්න බදු පසු. මොකද වෙනස් වෙන්නේ මගේ පුතේ? බද්ද නිසා ඉල්ලුම් සමීකරණ වෙනසක් වුණේ. මේ අලගේ කරුව මත ගහන බද්දෙන් බද්ද නිසා ඉල්ලුම් සමීකරණයට බලපෑමක් නැහැ. වෙනස් වෙන්නේ මොකද පුතේ? සැපයුම් සමීකරණ. දැන් අපි පුතේ මෙන්න මේ ඉල්ලුම් සමීකරණයයි බදු පසු සැපයුම් සමීකරණයයි තුලනය කරනවා. තුලනය කරාම පස්සේ එන්නේ පුතේ අපිට බදු පසු සමතුලිත මිලයි ප්‍රමාණය. එහෙනම් මොකද්ද මේ ලිව්වේ? බදු පසු සැපයුම් සමීකරණය. දැන් මේ දෙක තුලනය කරාම එන්නේ පුතේ අපිට බදු පසු සමතුලිත මිලයි බදු පසු සමතුලිත ප්‍රමාණය. දැන් මම පුතා මේ දෙක තුලනය කරලා ගන්න බදු පසු සමතුලිත මිලයි ප්‍රමාණය. හරියට ඉක්මන් කරමු.
බදුපස් සමතුලිත මිලයි බදුපස් සමතුලිත ප්‍රමාණයයි. සුළු කළ දාමු. QD සමානයි 240 ඍණ 6යි P. QS සමානයි ඍණ 60 ධන 4යි P. ඍණ 60 මෙහි ගියමු. 240 ධන 60 සමානයි 4යි P ධන 6යි P. 300යි සමානයි 10යි P. දෙපැත්තම බෙදමු 10යි. P සමානයි 30. එහෙනම් බදුපසු සමතුලිත මිල කීයද? 30. බද්දට පස්සේ සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. හැදෙනවා නව සමතුලිත මිලක් කීයද මගේ පුතේ? 30. බදුපසු සමතුලිත ප්‍රමාණය කොහොමද ගන්නෙ පුතේ මෙන්න? QS සමානයි 240 ඍණ 6යි P. P කීයද පුතේ? 30. එහෙනම් QS සමානයි 240 ඍණ 180. QD සමානයි කීයද? 240 180 60. එහෙනම් සමතුලිත ප්‍රමාණය කීයද පුතේ? 60. සමතුලිත මිල 30යි බදුපසු සමතුලිත ප්‍රමාණය 60යි. හරිද? right. ඔන්න තවත් ප්‍රශ්නයකට උත්තර ලියුවා. බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. ඉල්ලුම් සමීකරණයයි බදුපසු සැපයුම් සමීකරණයයි තුලනය කළා. ගත්ත පුතා මොකක්ද? බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණයයි. යන්න. හරිද? right. යන්න. ලියන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය යන්න. බදුපසු සැපයුම් වක්‍රය බදුපසු සැපයුම් වක්‍රය බදුපසු සැපයුම් වක්‍රය බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ බදුපසු සමතුලිත මිල ප්‍රමාණය දක්වන්න. ප්‍රස්ථාරයේ ඇඳ බදුපසු සමතුලිත මිල ප්‍රමාණය දක්වන්න. ප්‍රස්ථාරයේ ඇඳ බදුපසු සමතුලිත මිල ප්‍රමාණය දක්වන්න. බදුපසු සමතුලිත මිල ප්‍රමාණය දක්වන්න. right. හොඳයි බලමු. දැන් අපිට කියනවා පුතේ මෙන්න කියලා දෙන්න. දැන් පුතාට මතකද බද්දක් නිසා වෙන්නේ මොකක්ද? බද්දක් නිසා වෙන්නේ පුතේ සැපයුම් වක්‍රය සමාන්තරව මොකක් වෙන එකද? වමට විතැන් වෙන එක. සැපයුම් වක්‍රය බද්දේ ප්‍රමාණයෙන් වමට විතැන් වෙනවා. දැන් මේ බලන්න පුතේ හොඳට. දැන් අපි මේ අදින්නේ කටු සටහනක්. ඉලක්කම් ටික ගණනය කරගන්න අවශ්‍ය කටු සටහන. පැටලෙන්නේ නැහැ පුතේ මේ ක්‍රමයට උරුවේ. ඉස්සෙල්ලම කරන්නේ පුතේ ඔන්නෝම සමාන්තර රේඛාවක් ගාගෙන S ධන T. S ධන T කියව ගත්තේ බදුපසු සැපයුම් වක්‍රය. මේ මොකද්ද පුතේ? S ධන T. S ධන T කියව මොකද්ද? බදුපසු සැපයුම් වක්‍රය. හරිද පුතේ? දැන් බලන්න හොඳට පරණ සැපයුම් වක්‍රය. ඒ කිව්වේ
බදු පෙර සැපයුම් වක්‍රය පටන් ගත්තේ ඍණ 40. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න කියන්නේ ඍණ 60. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න කියන්නේ ඍණ 60. තේරෙනවද? අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න කියන්නේ ඍණ 60. දැන් පුතේ මෙන්න තියෙනවා බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. ආන පුතේ ලස්සනට දාන්න. බදුපසු සමතුලිත මිල 30යි. බදුපසු සමතුලිත ප්‍රමාණය 60. හරිද? සරලයි නේද? right. ලස්සන දාගන්න. හරිද? right. ලස්සන. හොඳයි. මම පුතේට කල් ආයෙසර මතක් කරනවා මොකක්ද? ඔබට මම හැමදාම කියනවා. මොකද කියන්නේ? ඔබේ යාළුවෝ ගැන හොයන්න විභාගේ අතෑරලා ඉන්න දරුවෝ අධ්‍යාපනයෙන් කොට ඈත් වෙච්ච දරුවෝ ඉන්නවනම් කරුණාකරලා ඒ අයට උදව් කරලා නේද? ඒ අය ධෛර්යමත් කරලා නැවත අධ්‍යාපනයට ගන්න. ලබන මාසෙ වෙද්දි ඊළඟ මාසෙ වෙද්දි පුතේ අපිට පන්ති පටන් ගන්න පුළුවන්. දැන් ගුරුවරුන්ට ඔක්කොටම ගහලා තියෙන පුතේ ඉන්ජෙක්ෂන් එක. අවුරුදු 60ට වැඩි අයට මේ දවස්වල හැමතැනම ඉන්ජෙක්ෂන් කරනවා. වැක්සින් එක දෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා පුතේ. ලබන මාසේ ඊළඟ මාසේ වෙද්දි පන්ති පටන් ගන්න පුළුවන්. ඒතර පුංචි කාල පරාසයක් තුල තමයි දරුවන්ට අපහසුතාවට ලක් වෙන්න උනේ. ආයි අපිට සුපුරුදු පරිදි ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා දැන්. හරිද? ඉකෝන් ගැන පුතා සත පහකට බය වෙන්න දෙයක් නැහැ. උගන්නපු සියලු වීඩියෝ සමතුලිත වීඩියෝ ටික ඔක්කොම බදු පාඩමේ දැන් මේ දක්වා වීඩියෝ ටික ඊට කලින් ටික ඔක්කොම YouTube එකට දාලා තියෙනවා. දරුවන්ට කියන්නේ මේ වරම් බලන්න ඔය යාළුවෝ දැනුවත් කරන්න. ඔය link ටික දෙන්න යාට කියන්නේ මෙහෙම එක දෙකම දාලා තියෙනවා. බලන්න උදව් කරන්න පුතේ. අධ්‍යාපනයේදී ආත්මාර්ථකාමී වෙන්න ඕන. අධ්‍යාපනයේ තරංකාරීත්වයක් තියෙන්න ඕන. හැබැයි ඒ සාමාන්‍ය වෙලාවෙදී මේක විපතක් ආපු වෙලාව මේක අර්බුදයක් තියෙන වෙලාව පුතේ මේ දැන් හිතන්න එපා. හැමෝම එකතු වෙලා යන ගමනක් ගැන හිතන්න. පැහැදිලිද? මම ගුරුවරයෙක් විදියට පුතා මම ගන්න පුතේ යන YouTube එකට දාලා කවුරු හරි දරුවෙක් මොනවා හරි කියපු ගමන් මම කියනවා මෙන්න මේ පාඩම් ටික බලන්න පුතේ පුතාට මේක අල්ලගන්න පුළුවන්. ඒ මගේ යුතුයකම. පුතාගේ යුතුයකම ඉටු කරන්න යාළුවෙක් එකතු වෙලා හැමෝම එක්ක යන්න ගමනක් යන්න. කිසිම යාළුවෙකුට හැලෙන්න දෙන්න එපා. කිසිම යාළුවෙක් කොරෝනා නිසා විභාගය අතහැරලා අනාථ වෙන මට්ටමටපත් වෙන්න දෙන්න එපා. ඔබ මතත් වගකීමක් තියෙනවා. මා මතත් වගකීමක් තියෙනවා. සියලු දෙනාම අධ්‍යාපන අරමුණට දාගන්න. මම මගේ යුතුයකම ඉෂ්ට කරනවා. ඔබ ඔබේ යුතුයකම අනිවාර්යෙන් ඉෂ්ට කරන්න. right? යන්න. ඊළඟට බලන්න පුතේ හොඳ. දැන් ටක්කල් කරානේ. ලක්ෂ තිබ්බා. සමාන්තර රේඛාවක් ගෙවුවා. පටන් ගන්න තැන තිබ්බා. මෙතනින් මිල දෑව ප්‍රමාණය. හරිද? right. ලියන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය. බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා 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 නිෂ්පාදකයා ලබන බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වා. බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වා. මේ බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වා.
මගේ පුතේ බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ මෙන්න මේ මිල. බදු පසු පාරි ගෙවන මිල කීයද 30යි. පාරිභෝගිකයා ගෙවන මිල 30යි. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 30යි. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ මගේ පුතේ නව සමතුලිත මිල. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ නව සමතුලිත මිල. එතකොට බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ නව සමතුලිත මිල. ඕ නව සමතුලිත මිල. පාරිභෝගිකයා ගෙවන මිල පුතේ නම් 30යි. දැන් බලන්න හොඳට නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. පාරිභෝගිකයා ගෙවනවා මගේ පුතේ රුපියල් 30ක්. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවනවා රුපියල් 30ක්. හැබැයි ඒ 30න් පුතේ ආණ්ඩුවට බදු ගෙවන්න ඕන රුපියල් කීයද? 5. ආණ්ඩුවට බදු ගෙවන්න ඕන රුපියල් 5. බද්දට පස්සේ නිෂ්පාදකයා ලබන සුද්ධ මිල කීයද පුතේ? නිෂ්පාදකයා ලබන සුද්ධ මිල 25. පුතේ නිෂ්පාදකයා ලබන සුද්ධ මිල කීයද? 25. එහෙනම් සුද්ධ මිල හොයන්නේ කොහොමද? නව සමතුලිතයෙන් පහළට ඇවිල්ලා මෙන්න මේ වදින තැන තියෙනවා එතනින් මෙහාට 25. 25 ලියලා කියන්න. බදු පසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. දැන් මම අහනවා පුතාගෙන් නැවත ඇවිල්ලා තියෙන මොන රූපෙද? නැවත ඇවිල්ලා තියෙන්නේ අපි අර ගිය සතිවල සාකච්ඡා කරන පාඨ කරපු රූපේ නේද? නේ? එහෙනම් බදු පසු නිෂ්පාදකයා ලබන මිල සුද්ධ මිල 25. හරිද? දැන් නැවත ඇවිල්ලා තියෙන ඔතනින් එහාට ප්‍රතිසීප අවුලක්. ඔතනින් එහා තියෙන්නේ අපි අර ගිය සතිවල සාකච්ඡා කරපු දේවල්. ඇති දෙයක් නෑ. ලියන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය. පාරිභෝගිකයා දරන බදු බර පාරිභෝගිකයා දරන බදු බර පාරිභෝගිකයා දරන බදු බර නිෂ්පාදකයා දරන බදු බර පාරිභෝගිකයා දරන බදු බර නිෂ්පාදකයා දරන බදු බර පාරිභෝගිකයා දරන බදු බර නිෂ්පාදකයා දරන බදු බර සහ රජයේ බදු ආදායම කොහොමද? පාරිභෝගිකයා දරන බදු බර නිෂ්පාදකයා දරන බදු බර සහ රජයේ බදු ආදායම කොපමණද? ඔන්න එනවා ඊළඟ. රජයේ බදු ආදායම කොපමණද? right. දැන් පුළුවන්. මොකද අර පැහැදිලිව ඉගෙනුවා මොකක්ද? පැහැදිලිව ඉගෙනුවා මොකක්ද? මෙන්න පුතේ. මෙන්න මේ ඩිංගෙන් පෙන්නන්නේ පාරිදරන බද. පාරිභෝගිකයා දරන බද. හොඳ බදයක්. මෙන්න මේ සමතුලිත දෙක අතර ප්‍රමාණයෙන් භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ කොටසින් පේන්නේ පාරිභෝගිකයා දරන බද. මෙන්න මේ කොටසින් පේන්නේ නිෂ්පාදකයා දරන බද. පුන පුනා කියනවනේ. මම හිතුවා ඔයගේ ගණන් අපි 5කට 6කට වැඩි ප්‍රමාණයක් ඇදුවා. නේ? එතකොට බලන්න පුතේ පාරිභෝගිකයා දරන බදු බර. පාරිභෝගිකයා දරන බදු බර. කීයද මගේ පුතේ? 2 ගානේ 60. 2 වැඩි කිරීම 60ක් කියේ පුතේ 120යි. පාරිභෝගිකයා දරන බදු බර කීයද? 2 ගානේ 60 120යි. නිෂ්පාදකයා දරන බදු බර කීයද? 3 ගානේ 60. 3 ගානේ 60.
3 ගානේ 60. 3 වැඩි කිරීම 60 සමාන පුතේ කීයද? 180. වර්ගවලද කිව්වේ? 2 ගානේ 60ක් පාරිභෝගිකය 3 ගානේ 60ක් නිෂ්පාදකය. රජයේ බදු ආදායම. රජයේ බදු ආදායම සමානයි 5 ගානේ 60. බද්ද 5යිනේ. 5 ගානේ බද්දට පස්සේ කීයක් විකිනවද? 60. 5 වැඩි කිරීම 60 කීය පුතේ? 300යි. හරියද පුතේ? ඔන්න මම ස්ටෙප් හැදෙව්වා එක ගානක් අරගෙන. නේද? පුංචි එකා වාගේ අරගෙන ගිහින් හැදෙව්වා. හරිද පුතේ? right. දැන් අපි ගානක් තනියම හදමු. අපි දැන් ගානක් තනියම හදමු. ලියන්න ගානක් අංකේ දාලා ගන්න ඊළඟ ප්‍රශ්නෙට. ලියන්න දැටින් භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් සමීකරණ පහත වේ. භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් සමීකරණ පහත වේ. භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සැපයුම් සමීකරණ පහත වේ. QD සමානයි 500 ඍණ 10යි P. QS සමානයි ඍණ 100 ධන 10යි P. 500 ඍණ 10යි P ඍණ 100 ධන 10යි P. ලියන්න පළවෙනි ප්‍රශ්න පුතේ. පළවෙනි ප්‍රශ්න ලියන්න. සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. දෙක සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න. දෙක සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න. දෙක සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න. දෙක සමතුලිතය ප්‍රස්ථාරිකව දක්වන්න. තුන මෙම භාණ්ඩය මත රජය විසින් මෙම භාණ්ඩය මත රජය විසින් මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 10ක රුපියල් 10ක ඒකක බද්දක් පනවනු ලැබුවේ යැයි සිතයි. මෙම භාණ්ඩය මත රජය විසින් රුපියල් 10ක ඒකක බද්දක් පනවනු ලැබුවේ යැයි සිතයි.
බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. ඒකක බද්දක් පනවනු ලැබුවේ සිතන්න. බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. ඊළඟ බදුපසු සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. බදුපසු සමතුලිත මිල හා 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 ප්‍රමාණය සොයන්න. ඊළඟ බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ. බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ. බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ. බදුපසු සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. බදුපසු සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. හරිද? බදුපසු සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. දක්වන්න. ඊළඟ ප්‍රශ්නෝත්තේ බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වන්න. බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල හා නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වන්න. නිෂ්පාදකයා ලබන සුද්ධ මිල දක්වන්න. ඊළඟ පාරිභෝගිකයා දරන බදු බර හා නිෂ්පාදකයා දරන බදු බර දක්වන්න. නිෂ්පාදකයා දරන බදු බර දක්වන්න. පාරිභෝගිකයා දරන බදු බර හා නිෂ්පාදකයා දරන බදු බර දක්වන්න. ඊළඟ බදුපසු පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය දක්වන්න. බදුපසු පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය දක්වන්න. right. නිෂ්පාදන අතිරික්තය දක්වන්න. සියලු දෙනා වීඩියෝ ඔන් කරන්න. මම බලනවා ගාන හදනවද කියලා. වීඩියෝ ඔන් කරන්නේ මම. පාරින්දි, කසුන්, රන්මිනි, තරුෂ, හසිනි, සචින්ත සියලු දෙනා වීඩියෝ ඔන් කරා හැදුවා. මම බලනවා ගාන හදනවද කියලා. ඉක්මන් කරමු. වීඩියෝ කරන්න ඕන. බදුපසු පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය දක්වන්න. අන්තිමට බදුපසු පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය දක්වන්න. වීඩියෝ ඔන් කළා හැදුවා. ප්‍රබුද්ධි
අශානි, තරුෂි, මදුක නම කියනකන් ඉන්නේ නැහැ. අමයත් මගරුන්
ඉවර වෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න ඕනේ. ඉවර වෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඉවර වෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න. හදමු.
හොඳයි හදමු පුතේ. ගරු දේශන සමතුලිත මිලයි ප්‍රමාණය සමතුලිත මිල 30යි. සමතුලිත ප්‍රමාණය 300යි. සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 300යි. සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 300යි. පුතේ මෙන්න අපි දැන් රූපෙන් අහනවා රූප සටහනක් කියලා. QP. හරිද? right. ලක්ෂ 3යි කියන්නේ. නේද? ලක්ෂ 3යි කියන්නේ කොහොමද කියන්නේ? ඉල්ලුම පටන් ගන්න 500. සැපයුම පටන් ගන්න ඍණ 100. සමතුලිත මිල 30යි. සමතුලිත ප්‍රමාණය 300. SE. සමතුලිත මිල 30යි සමතුලිත ප්‍රමාණය 300. මෙතන මිල දාන්නේ කොහොමද? 500 බෙදන්න 10. 50. මෙතන මිල දාන්නේ කොහොමද? 100 බෙදන්න 10. පුතේ ලබන සඳුදා සමතුලිත ප්‍රමාණය 200යි නේ. හරියට. සමතුලිත ප්‍රමාණය කීයද සමතුලිත ප්‍රමාණය? සමතුලිත ප්‍රමාණය 200යි. සමතුලිත ප්‍රමාණය 200. හරි. මම කිව්ව පුතේ පුතාට සඳුදා 8:30 10:30 එක ක්ලාස් එකක් තියෙනවා සඳුදා. ඊට පස්සේ පැයක් ඉන්ටර්වල් දෙනවා. පැයක් ඉන්ටර්වල් දීලා 12:30 1:30 2:30 පන්තියක් කරනවා. 12 11යි. ලබන සඳුදා දැන් දරුවෙක් කම්මැලි වෙලා හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ පුතේ අපි YouTube එකට දානවා පොඩ ඉක්මන් කර ගන්න ඕනේ පිටින් ඉවර කර ගන්න ඕනේ පුතේ පාඩම මේ මාසය ඇතුළත සඳුදා 8:30 10:30 එක පැය දෙකයි ආයවා වත් ටිකක් කාලා වතුර ටිකක් බීලා ගෙවට යවමක් දුවලා පැයක් ඉන්ටර්වල් අරගෙන 11:30 1:30 තා පන්තියක් කරනවා සඳුදාට පැය 4ක් කරනවා බදු අවසන් කරනවා හරිද right යා ඊට පස්සේ අහනවා මොකද තහන්නේ බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. බද්දක් ගහනවලු රුපියල් 10ක්. බද්දක් පනවනවලු පුතේ රුපියල් කීයද? 10ක්. බද්ද රුපියල් 10යි. අහනවා බද්ද රුපියල් 10 නම් බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. ගණනය කරමු. බදුපසු සැපයුම් සමීකරණය. එමු QS සමානයි ඍණ 100 ධන 10යි P ඍණ T. කෙලින්ම මිලෙන් අඩු කරන බද්ද. QS සමානයි ඍණ 100 ධන 10යි P ඍණ බද්ද කීයද 10යි. QS සමානයි ඍණ 100 ධන 10 P 10යි P 10 10 100. ඍණ 100යි ඍණ 100යි ඍණ 200යි. QS සමානයි ඍණ 200 ධන 10යි P. මෙන්න පුතේ බදුපසු සැපයුම් සමීකරණය. බදුපසු සැපයුම් සමීකරණය.
හරිද? right. බදුපස් සැපයුම් සමීකරණය. ඊළඟ බලන්න ඊළඟට අහනවා මොකක්ද? බදුපසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. බදුපසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. පුතේ බදුපසු සමතුලිත මිල හොයන්නේ කොහොමද? දෙන්නේ. ඉල්ලුම් වක්‍රය ඉල්ලුම් සමීකරණය බද්දට පෙර එක බද්දට පසු එක කියලා වෙනසක් නැහැ. නේද? බද්ද ගැහුවගේ ඉල්ලුමට බලපෑමක් නැහැ. සැපයුම් සමීකරණය වෙනස් වුණා. කොහොමද වෙනස් වුනේ? ඍණ 100 ධන 10යි p ඍණ 200 ධන 10යි p කියලා වෙනස් වුණා. එහෙනම් පුතේ ඉල්ලුම් සමීකරණයයි බදුපසු සැපයුම් සමීකරණයයි දෙක තුලනය කරලා ගමු බදුපසු සමතුලිත මිල හා ප්‍රමාණය. ඔය දෙක තුලනය කරලා ගමු බදුපසු සමතුලිත මිල හා ප්‍රමාණය. මේ දෙක තුලනය කරාම ඉන්නේ බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. තගල් තුලනය කරමු. 500 ඍණ 10යි p සමානයි ඍණ 200 ධන 10යි p. ඉල්ලුම් සැපයුම් සමීකරණය. ඍණ 200 මෙහෙ ගියමු. 500 ධන 200 සමානයි 10යි p ධන 10යි p. 700 සමානයි 20යි p. දෙපැත්තම බෙදන්න 20න් p සමානයි කීයද පුතේ? 35. එහෙනම් බදුපසු සමතුලිත මිල 35. කොහොමද ප්‍රමාණය හොයන්නේ පුතේ? ඉල්ලුම් සමීකරණයට ආදේශ කරා. 500 ඍණ 10යි p p දාන 35. කීයද? qs සමානයි 500න් 350 ගියාම 150. එහෙනම් බදුපසු සමතුලිත ප්‍රමාණය කීයද? 150. බදුපසු සමතුලිත මිල 35යි බදුපසු සමතුලිත ප්‍රමාණය 150. හරිද? right. හරිද? right. යා. දැන් අපිට කියනවා පුතේ එහෙනම් බදුපසු සමතුලිත මිල 35යි සමතුලිත ප්‍රමාණය 150. දැන් අපිට කියනවා බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ ඇඳ සමතුලිත මිල ප්‍රමාණය සොයන්න. අපි දන්නවා බද්ධ නිසා මොකද වෙන්නේ පුතේ? සැපයුම් වක්‍රය සමාන්තරව වමට විතැන්නේ. සැපයුම් වක්‍රය සමාන්තරව වමට විතැන්නේ. මේ S ධන T. බද්දට පෙර සැපයුම් සමීකරණය පටන් ගත්තේ 100. බද්දට පස්සේ පටන් ගන්නේ පුතේ 200. මෙතන 200 දැන්. බදුපසු සමතුලිත මිල කීයද මගේ පුතේ? 35. බදුපසු සමතුලිත ප්‍රමාණය 150. ලස්සනට සෙට් කරගන්න වැඩි. මෙන්න බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල
කීයද පුතේ 35 මේදී බදු පාරිභෝගිකයා ගෙවන මිල ඊළඟ දැන් පුතේ බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල 35යි. ආණ්ඩුවට ගෙවන්න ඕන බද්ද කීයද පුතේ 10යි. රජයට බද්ද ගෙවන්න ඕන කීයද 10යි. ඉතුරු වෙන්නේ කීයද පුතේ 25. රුපියල් 25. එහෙනම් පුතේ සුද්ධ මිල බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල 25. ඒක හොයන්නේ කොහොමද? නව සමුද්‍රයෙන් පාට බහින්න මෙන්න මෙතන පුතේ 25. බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල කීයද? 25. බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල කීයද? 25. යයිවස් මොකක්ද පුතේ අහන්නේ ළඟ? බදුබර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන්නේ කෙසේ? ඒක නේද? ඔව්. පාරිදරණ බදුබර. කීයද පුතේ? මෙන්න මේ ටිකනේ. ඔන්න ඔය ටික දාන්නේ පාරිබද්ද. පාරිභෝගිකයා දරන. කීයද? 5 ගානේ 150. 5 වැඩි කිරීම 150 කීයද පුතේ? 750. රුපියල් 5කින් භාණ්ඩෙ මිල ඉහළ යන ඔන්න ඔය ටික පාරිභෝගිකයා. ඒ වගේ 150 750. නිෂ්පාදකයා දරන බදු බඩ. කීයද පුතේ? මෙන්න මේ ඩිංග නිෂ්පාදකයා. නිෂ්පාදකයා දරන බදු. කීයද පුතේ? 5 ගානේ 150. කීයද? 750. right. ඊට පස්සේ යනවා පුතේ මොකක්ද? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. බදුපසු පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. මෙන්න මේ ටික මේ පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඔන්න ඔය ටිකට කිව්වා පුතේ නම මොකද කිව්වේ? බදුපසු පාරිභෝගික අතිරික්තය. මොකද කරේ පැටව කිව්වේ නම? බදුපසු පාරිභෝගික අතිරික්තය. බදුපසු පාරි අතිරික්තය. බදුපසු පාරිභෝගික අතිරික්තය. නේ? වරක බලේ බදුපසු පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. සමානයි දෙකෙන් එක වැඩි කළා 50 ඍණ 35. 50 ඍණ 35 වැඩි කළා පුතේ 150. මට ගාන දරුවෙක් කීයද? කොහොමද ඒක දාට ගාන? ඔව් 1125යි. අර මුලින් හදපු රූපේ නේද? පාට කරලා එන කැටයන් දැ ගැද්දෑවේ ඒ රූපේ. යගිලක බදුපසු නිෂ්පාදන අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය. කොහොමද එන්නේ? මෙන්න මේ නිෂ්පාදකයා ලබන මිලට යට ඔන්න ඔය කොටස. බදුපසු නිෂ්පාදන අතිරික්තය.
නේ බාදුපසු නිශ්චතරේ බාදුපසු නිෂ්පාදනතරේ බාදුපසු නිෂ්පාදනතරේ එන්නේ කොහොමද දෙන්නේ දෙකෙන් එක වැඩි කළා 25 ඍණ 10 වැඩි කළා කීයද පුතේ 150 ඊට පුතේ 1120 හරිද right පුළුවන් නේද පුළුවන් බැරි නෑ හරි හදමු එනම් පුතේ තව ගාන පට ගාන ඕන දැන් ස්පීඩෙන් හදන්න ඕන මේ ගාන ලියන්න ඊළඟ අභ්‍යාසය ලියන්න කෙසියම් භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ කිසියම් භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ. කිසියම් භාණ්ඩයකට අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ. QD සමානයි 450 ඍණ 3යි. QS සමානයි ඍණ 50 ධන 2යි. QS සමානයි ඍණ 50 ධන 2යි. 450 ඍණ 3යි p ඍණ 50 ධන 2යි p. ලියන්න දෙක समतुलित मिल प्रमाणय सोया समतुलित मिल प्रमाणय सोया समतुलितය ප්‍රස්ථාරිකව දක්වන්න समतुलित मिल प्रमाणय सोया समतुलिතය ප්‍රස්ථාරිකව දක්වන්න समतुलित मिल प्रमाणය සොයා समतुलिතය ප්‍රස්ථාරිකව දක්වන්න. දෙක රජය මෙම භාණ්ඩය මත රුපියල් 5ක රජය මෙම භාණ්ඩය මත රුපියල් 5ක ඒකක බද්දක් පනවනු ලැබුවේ නම් රුපියල් 5ක ඒකක බද්දක් පනවනු ලැබුවේ නම් රුපියල් 5ක ඒකක බද්දක් පනවනු ලැබුවේ නම් බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. බදුපසු සැපයුම් සමීකරණය දක්වන්න. දෙක බදුපසු සමතුලිත මිල ප්‍රමාණය ගණනය කර දෙක බදුපසු සමතුලිත මිල ප්‍රමාණය ගණනය කර ප්‍රස්ථාරයේ නිරූපණය කරා. බදුපසු සමතුලිත මිල ප්‍රමාණය ගණනය කර ප්‍රස්ථාරයේ නිරූපණය කරා.
ඊළඟ බදුබර පාරිභෝගිකයා නිෂ්පාදකයා අතර බෙදී යන්නේ කෙසේ? බදුබර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන්නේ කෙසේද? බදුබර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන්නේ කෙසේද? ඊළඟ බදුපසු පාරිභෝගිකාතිරික්තය හා නිෂ්පාදනාතිරික්තය කොපමණද? බදුපසු පාරිභෝගිකාතිරික්තය හා නිෂ්පාදනාතිරික්තය කොපමණද? බදුපසු පාරිභෝගිකාතිරික්තය හා නිෂ්පාදනාතිරික්තය කොපමණද? ඊළඟ අතිබදුබර කොපමණද? ඊළඟ අතිබදුබර කොපමණද? අතිබදුබර කොපමණද? හදමු. වේගෙන් හදාගෙන යන්න. පට ගාලා හදන්න. පට ගාලා. වීඩියෝ ඔන් කරන්න දරුවෝ. අය නම කියන කලින් වීඩියෝ ඔන් කරන්න. වීඩියෝ ඔන් කරන්න සියලු දෙනා. හරි කරමු. හොඳයි.
ඉවරයිද? පන්තිය පටන් ගන්න ගමන් YouTube එකෙන් හම්බෙච්ච සල්ලි වලින් පාටියක් දෙනවද? හම්බෙලා තියෙන දැන් එන ගාන. හරිද? පටන් ගත්ත ගමන් පාටියක් දෙනවා. පටන් ගන්න පස්සේ පිඟානක කෝප් එකකුත් අරගෙන එන්න. ප්ලාස්ටික් පිඟානක් කෝපයක් අර සිල් ගන්න අරන් යනවා වගේ. හරිද? හොඳයි. යන්න. ඔය පුතේ සමතුලිත මිල ප්‍රමාණය. සමතුලිත මිල කීයද ළමයි? 100යි. සමතුලිත ප්‍රමාණය කීයද පුතේ? 150. සමතුලිත මිල 100යි සමතුලිත ප්‍රමාණය 150යි. ප්‍රස්ථාරේ කුණු පෙන්නන්නලු QP ඉල්ලුම 450යි සැපයුම ඍණ 50යි සමතුලිත මිල 100යි සමතුලිත ප්‍රමාණය 150. right.
මෙතන මිල 453න් බෙදන්න. 453න් බෙදුවම පුතේ 150. 50 බෙදන්න දෙකෙන් 25. ඕන තියෙනවා. හරිද? අනුරූපයෙන්. සමතුලිත මිල ප්‍රමාණය හුවා සමතුලිතේ ප්‍රස්ථාරිකව ගැවුවා. කටු සටහනක් ගාලා ඔක්කොම ටික හොයනවා. පේනව නේද? right. ඊළඟ බාණ්ඩේ මත රුපියල් 5ක බද්දක් පනවනවා. රුපියල් 5ක බද්දක් පනවනවලු බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. බදුපසු සමතුලිත මිල බදුපසු සමතුලිත ප්‍රමාණය. හරි. බදුපසු සැපයීම සමීකරණ QS සමානයි ඍණ 50 ධන 2යි p. QS සමානයි ඍණ 50 ධන 2යි p. p ගෙන් අඩු කරන්න පුතේ t බද්ද කීයද? 5. QS සමානයි ඍණ 50 ධන දෙවරක් p 2යි p දෙවරක් 50 දෙවරක් 5 10. QS සමානයි ඍණ 60 ධන 2යි p. ඔන්න පුතේ බදුපසු සැපයීම සමීකරණ. බදුපසු සැපයීම සමීකරණ. ඍණ 60 ධන 2යි p. එහෙනම් පුතේ මෙන්න බද්දට පස්සේ සැපයීම සමීකරණය වෙනස් වෙනවා ඍණ 60 ධන 2යි p කියලා. කොහොමද වෙනස් වෙන්නේ? ඍණ 60 ධන 2යි p කියලා. හරිද? right. then ගණනය කරමු බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. ගණනය කරමු බදුපසු මිලයි ප්‍රමාණය. බලන්න 450 ඍණ 3යි p ඍණ 60 ධන 2යි p. 450 ධන 60 සමානයි 2යි p ධන 2යි p. 3යි p ධන 3යි p. 460 510 සමානයි 5යි p. දෙපැත්තම බෙදන 5යි. p සමානයි 102. මිල කීයද? 102. සමතුලිත මිල කීයද පුතේ? 102යි. සමතුලිත ප්‍රමාණය හොයමු. සමතුලිත මිල 102යි. QD සමානයි 450 ඍණ 3 වැඩි කිරීම 102. කීයද පුතේ? 144යි. QD සමානයි 450 ඍණ 6යි 306යි. කීයද? QD සමානයි 144. එහෙනම් නව සමතුලිත ප්‍රමාණය බදුපස් සමතුලිත ප්‍රමාණය කීයද පුතේ? 144. 144යි. හොඳයි. 144. යම් ඊට පස්සේ කියනවා පුතේ බදුපසු සැපයුම් වක්‍රය ප්‍රස්ථාරයේ යදී ඇඳලා සමතුලිතය වෙන්න. සමාන්තර රේඛාවක් අඳින මේ ඇති දෙයක් නේ. නිකන් රේඛාවක් ගන්න. කටු සටහනක්. ඕනනම් පරිමාණයට අඳින්නත් පුළුවන්. බතර කඩදාසි කැලක් කරන් මේ අක්ෂේ 25 25 ගත්තා. මේ අක්ෂේ 50 50 ගත්තා. පරිමාණයට අඳින්නත් පුළුවන්. ඇති දෙයක් නේ.
S දන්න T. T තලයක් දෑවත් කමක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. නව සමතුලිත මිල 102යි. නව සමතුලිත ප්‍රමාණය 144යි. නව සමතුලිත ප්‍රමාණය 144යි. හරිද? right. නව සමතුලිත ප්‍රමාණය 144යි. මෙතන මෙහාට දාමු ටක් ගන්න. 102යි පාරිභෝගිකයක වෙනුනේ. බත්ත පහක් ගියාම මෙතන කීයද? 97. 102යි පාරිභෝගිකය ගෙවන්නේ බද්දට පස්සේ. ආණ්ඩුවට පහක් ගෙවුවම 97. නේද පුතේ? right. ඔන්ලයින් කියලා කිසිම වෙනසක් නැහැ පුතේ. තේරුණා නේද? පන්ති ගැනුවත් මේ ටික මේ ආකාරයෙන් තමයි උගන්වන්නේ. වෙනසකට තියෙන පන්තියට වඩා වැඩිපුර ගාණක් දෙයක් කරනවා. ඇයි? ගණන් දෙකක් හදන එක තුනක් හදනවා. අර ඔන්ලයින් නොතේරෙනවා කියන හිතන නිසා. මම හිතේ පුතා තේරෙනවා. සිග්නල් එක දරුවට YouTube එකට දාලා තියෙනවා. අපි හිතනවා අපි තමයි හොඳටම කලේ ඔන්ලයින් කියලා මම හිතනවා. අපි තමයි හොඳටම කලේ ඔන්ලයින් කිසිම දරුවෙකුට හැලෙන්න දුන්නේ නැහැ. වෙබ්සයිට් නේ, පාස්වර්ඩ් නේ, ඒ මොනවත් නැහැ, ලියාපදිංචි වීම නැහැ. සියල්ලටම ලින්ක් එක දාවා. සියල්ලටම ඉගෙනුවා. YouTube එකට වීඩියෝ එකක් දාවා. ඕන දරුවෙකුට බලන්න. පැහැදිලිද? right. දැනුම හිර කළේ නැහැ. හැමෝටම ගෑනුවා. හරිද? right. යන්න. ඊට පස්සේ ආනෝ මොකක්ද තේහන්නේ? රජයේ බදු ආදායම. නේද? රජයේ බදු ආදායම. කීයද පුතේ බදු ආදායම? රජයේ බදු ආදායම. බදු ආදායම. කීයද? 5 ගානේ 140. 5 වැඩි කරන්න පුතේ 147. 5 ගානේ 144. කීයද බදු ආදායම? 7200. නෑ කීයද? 5 වැඩි කිරීම 44 කී? 5 වරක් 4 20 බිංදුව දෙකක් ඉතිරි 5 වරක් 4 20යි 2යි 22 දෙක දෙකක් ඉතිරි 5 වරක් 5යි 2යි 7යි 720යි. හරි නේද? right. මොකක්ද ඊළඟ අහන්නේ? යන්න යන්න. ඊළඟ ගානෝ පුතේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි. මෙන්න පාරිභෝගිකයා ගෙවන මිලට උඩ මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තය. ඔය කොටස පාරිභෝගික අතිරික්තය. පාරිභෝගිකයා ගෙවන මිලට උඩ උන්නේ කොටස. බලන්න. පාරිභෝගික අතිරික්තය. බදුපසු පාරි අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. සමානයි දෙකෙන් එක වැඩි කළා 150 හරින 102. 150 102ක් ගියාම 48යි. වැඩි කළාම පුතේ 147යි. මට උත්තරේ දාන්න. මැසේජ් දාන්න උත්තරේ. මැසේජ් එක දාන්න 3456. බදුපසු නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. මෙන්න මේ කොටස. බදුපසු නිෂ්පාදන අතිරික්තය. මේක පාරිභෝගික අතිරික්තය, මේක නිෂ්පාදන අතිරික්තය. කීයද පුතේ? දෙකෙන් එක වැඩි කළා 97න් 25ක් ගියාම කීයද? 2යි 5යි 52යි. වැඩි කරන්නේ 147. මට ඉලක්කම කියන්නේ ඉලක්කම කියන්නේ 5184 නේද? 5184.
සුළු කිරීමකි බලන්න පුතා. ඊළඟට අහන අවසාන කොටස අදිබදු බර. අදිබදු බර කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය. අදිබදු බර කියන්නේ ඔන්න ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය. හොයමු. එතනම තියාගෙන හොයමු. අදිබදු බර. පාඩ කරන්න පුතාගේ ත්‍රිකෝණ කෑල්ල. දෙකෙන් එක වැඩි කළා. මේ දුර කීයද? 5යි. හරි මෙදින් ගන්න ලම්බ උස 6යි. 5යි. අදිබදු බර 5යි. හරිද? right. එහෙනම් මගේ පුතේ ඔබට දීපු ප්‍රශ්න පත්‍ර 3ට ඔබ උත්තර ලියලා තියෙනවා. ඔබට දීපු ප්‍රශ්න පත්‍ර 3ට ඔබ උත්තර ලියලා තියෙන්න ඕන. උත්තර ලියලා මට WhatsApp පණිවිඩයක් දාලා තියෙන්න ඕන. ආයි නැවත මතක් කරන් තියන්න එපා පන්ති පටන් ගත්ත දවසේ කොහොම බලලා තමයි තුල ගන්න. ප්‍රශ්න පත්‍ර 3ට උත්තර ලියන්න WhatsApp පණිවිඩයක් දාන්න. අපි සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඔබේ දරුවෝ තාම ලියනවා. දරුවෝ මෙසේජ් එක හම්බෙච්ච ගමන් WhatsApp දාපුවම සාකච්ඡා කරනවා. හරි පොඩි දවයක් කරලා යන්නේ. මොකද්ද දවව? මෙසේජ් එකක් දාන්න ඕන. පුතාට තේරුණාද නැද්ද කියලා. සමීකරණ දෙකක් දුන්නම ගාන හදාගන්න පුළුවන්ද නැද්ද කියන එක මෙසේජ් එකක් දාලා ලොග් අවුට් වෙන්න. හරි එහෙනම් පුතේ. ආයෙත් මෙසේජ් එකක් දාගෙන යන්න ඕනේ හැම දරුවෙක්ම.